නමෝ බුද්දාය දරුවනේ අද අපි ඉගෙන ගන්නේ විකල්ප වාද්‍ය උපකරණ කියන පාඩම. විකල්ප වාද්‍ය උපකරණයක් කියලා කියන්නේ අප විසින් ඉවතලන ද්‍රව්‍ය භාවිත කර හඬක් නිපදවා ගැනීම සඳහා අපිට සකස් කරගන්න පුළුවන් කිසියම් උපකරණයකට. පරිසරයෙන් ලබාගත් ස්වභාවික ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අප විසින් භාවිත කරලා ඉවතලන ද්‍රව්‍යකින් වෙන්න පුළුවන්. කිසියම් වූ හඬක්, ශබ්දයක් නිෂ්පාදනය කර ගැනීම සඳහා අපිට සකස් කරගන්න පුළුවන් උපකරණයකට තමයි විකල්ප වාද්‍ය උපකරණයක් කියලා කියන්නේ. ඔයාලා දන්නවා සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ ගණනාවක් ලංකාවේ භාවිත කරනවා. මේ සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ වෙනුවට අපිට කුමක් හෝ උපකරණයක් සකස් කරගෙන හඬක් නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් ඒ දේවල් වලටත් අපි කියනවා විකල්ප වාද්‍ය උපකරණ කියලා. සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ සකස් කරද්දී නම් නිශ්චිත ක්‍රමවේදයක් දකින්න තියෙනවා. නියමිත දිගක් තියෙනවා, නියමිත ප්‍රමාණයක් දකින්න තියෙනවා, නියමිත අමුද්‍රව්‍ය භාවිත කරනවා ඒව සකස් කරනකොට. නමුත් විකල්ප වාද්‍ය උපකරණ සකස් කිරීමේදී එහෙම නිශ්චිත ක්‍රමවේදයක් භාවිත වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය කරන හඬ නිෂ්පාදනය කර ගැනීම සඳහා ඕනෑම ක්‍රමවේදයක්, ඕනෑම අමුද්‍රව්‍යයක් මේ සඳහා භාවිත කරන්න හැකියාවක් තියෙනවා. වැදගත්ම දේ තමයි හඬ නිෂ්පාදනය සඳහා අපි භාණ්ඩය කුමන ආකාරයෙන්ද සකස් කරන්නේ, නිර්මාණාත්මකව සකස් කරගන්නේ කොහොමද කියන දේ තමයි වැදගත් වෙන කාරණාව වෙන්නේ. අපි බලමු මේ විකල්ප වාද්‍ය උපකරණ සකස් කර ගැනීම සඳහා අපිට මොන වගේ අමුද්‍රව්‍ය භාවිත කරන්න පුළුවන්ද කියලා. ඔයාලට දරුවනේ මේ තිරයේ දිස්සන ඕනෑම අමුද්‍රව්‍යයක් භාවිත කරලා විකල්ප වාද්‍ය උපකරණ සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන ස්වභාවික පරිසරයෙන් ලබා ගන්නා ද්‍රව්‍ය වගේම මිනිසා විසින් භාවිත කරලා ඉවතලන ද්‍රව්‍යයක් දකින්න තියෙනවා. අපි බලමු මේ දේවල් යොදාගෙන මොන වගේ වාද්‍ය උපකරණ අපිට සකස් කිරීමේ හැකියාවක් තියෙනවාද කියලා. අපි මුලින්ම බලමු ස්වභාවික ද්‍රව්‍ය ආශ්‍රිතව අපිට මොන වගේ වාද්‍ය උපකරණ සකස් කරගන්න පුළුවන්ද කියලා. මේ දකින්න තියෙන උපකරණ අපිට සකස් කරගන්න පුළුවන් ඊටාම පහසුවෙන්. මේ දේවල් විතරක් නෙමෙයි අපිට තවත් උපකරණ සකස් කරගැනීමේ හැකියාව දකින්න තියෙනවා. අපි දැන් බලමු නිර්මිත ද්‍රව්‍ය භාවිතා කරලා අපිට මොන වගේ උපකරණ සකස් කරගැනීමේ හැකියාවක් තියෙනවද කියලා. මේ දකින්න තියෙන නිර්මිත ද්‍රව්‍ය ආශ්‍රිතව කරපු වාද්‍ය භාණ්ඩ. මේ ස්වභාවික ද්‍රව්‍ය වගේම නිර්මිත ද්‍රව්‍යත් යොදාගෙන සකස් කරපු වාද්‍ය භාණ්ඩ මොන වගේද කියලා අපි ඡායාරූප කීපයක් නරඹමු. ඔයාලා මේ දැක්ක ස්වභාවික දේවල් භාවිත කරලා සකස් කරපු වාද්‍ය භාණ්ඩ. අපි ඊළඟට බලමු නිර්මිත දේවල් යොදාගෙන මොන වගේ වාද්‍ය භාණ්ඩ සකස් කරගන්න පුළුවන්ද කියලා. අපි බලමු මේ දේවල් වල ඡායාරූප කීපයක්. අපි ඊළඟට බලමු දරුවනේ මෙවැනි වාද්‍ය භාණ්ඩ සකස් කිරීම සඳහා මොන වගේ ශිල්ප ක්‍රමද භාවිත කරන්න පුළුවන් කියලා. අමුද්‍රව්‍ය භාවිත කිරීමෙන් පමණක් නෙමෙයිනේ මේ අමුද්‍රව්‍ය කුමන ආකාරයෙන්ද හසුරවන්න ඕන කියන ආකාරය අපි එකින් එක බලමු. ඇතිල්ලීම, සෙලවීම, තට්ටු කිරීම, පිඹීම, ඇදීම හා අතහැරීම. මෙන්න මේ කියන ක්‍රම ශිල්ප වලින් අපිට පුළුවන් හඬක් නිෂ්පාදනය කරගන්න. අපි භාවිත කරන කිසියම් වූ අමුද්‍රව්‍යයක් යොදාගෙන ඒ අමුද්‍රව්‍ය මේ කියන ආකාරයෙන් භාවිත කළොත් අපිට පුළුවන් හඬක් නිෂ්පාදනය කරගන්න. අපි බලමු මේ ඉදිරිපත් වෙලා තියෙන
ක්‍රම ශිල්ප වලින් කුමන ආකාරයෙන්ද හඬක් නිෂ්පාදනය කරගන්න පුළුවන් කියලා. අපි එකින් එකට බලමු. අපි යොදා ගන්නා අමුද්‍රව්‍ය මේ කියන ක්‍රම ශිල්ප වලින් හඬ උත්පාදනය කරගන්නේ කොහොමද කියලා. ටින් පියන්පත් දෙකක් එකට ඇතිල් වීම. ටින් එකකට ගල් කැට, වැලි කැට දමා සෙලවීම. විවිධ ප්‍රමාණයේ එක්ස්රේ කොළ සෙලවීම හා සිලිකවර සෙලවීම. සිලිකවර දෑතින් පොඩි කිරීම. බෑගයකට හෝ ටින් එකකට සිප්පිකට හෝ ටීක් බෝල දමා සෙලවීම. ලී දෙකක් එකට තට්ටු කිරීම. එක්ස්රේ කොළයකට තට්ටු කිරීම. ලී පෙට්ටියකට හෝ කාඩ්බෝඩ් පෙට්ටියකට තට්ටු කිරීම. ප්ලාස්ටික් කෑන් වලට තට්ටු කිරීම. වීදුරු බෝතල් වලට විවිධ ප්‍රමාණයෙන් ජලය දමා ලෝහ කූරකින් බෝතලයට තට්ටු කිරීම. ගස් ලබු දණ්ඩේ මුල් කෙළවරට ඉපියක් දමා පිඹීම. එස්ලෝන් බටයක සිදුරු සකසා බටනලාවක් මෙන් සකස් කර පිඹීම. ගස්වල කොළ වර්ග වලින් නලා සැකසීම. ටින් එකක කට රබර් බැලුනයකින් හමක් ලෙස බැඳ ඇඟිලි තුඩු වලින් ඇදීම. විවිධ ප්‍රමාණයන්ගෙන් හෝ උසින් එකිනෙකට වෙනස් PVC බටවල කට දෙපසට රබර් සෙරෙප්පුවකින් තට්ටු කිරීම. අපි කලින් කතා කරපු විවිධ ක්‍රම ශිල්ප යොදාගෙන තමයි මේ අමුද්‍රව්‍ය හඬ නිෂ්පාදනය සඳහා භාවිත කරලා තියෙන්නේ. මේ විදිහට අපිට තවත් ක්‍රමවේදයන් ඇති හඬ නිෂ්පාදනය කරගන්න පුළුවන්. මේ පාඩමෙන් ඔයාලා ඉගෙන ගත්තාද ආදේශ වාද්‍ය භාණ්ඩයක්. එහෙම නැත්නම් විකල්ප වාද්‍ය උපකරණයක් කියන්නේ මොකක්ද කියලා. ඒ උපකරණවල තියෙන ස්වභාවය කොයි වගේද? එහෙම නැත්නම් මොන වගේ අමුද්‍රව්‍ය වලින්ද මේ උපකරණ සකස් කරගන්න පුළුවන් වෙන්නේ? මොන වගේ ක්‍රමවේදයන් වලින්ද හඬ නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙන්නේ කියන එක. ඉතින් දරුවනේ මේ පාඩම ආශ්‍රිතව මම ඔයාලට අභ්‍යාසයක් යොමු කරනවා. ඒ අභ්‍යාසය ඔයාලා සිදු කළ යුතුයි. මම හිතනවා ඔයාලා මේ පාඩමෙන් විකල්පවාදී උපකරණ කියන්නේ මොන වගේ දෙයක්ද කියන පිළිබඳව යම්කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඉතින් දරුවනේ තවත් පාඩමකින් අපි හමු වෙමු. නමෝ බුද්ධාය.